එහෙනම් දරුවනේ හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. අපි ආරම්භ කරන්නේ මේ අලුත් පාඩමක්. මම හිතනවා ඔයාලා ගාන නිබන්ධනය ඇති කියලා. ප්‍රවේණී එහෙම නැත්නම් ප්‍රවේණී විද්‍යාව කියන පාඩම තමයි අද දවසේ අපි අධ්‍යයනය කරන්න යන්නේ. එතකොට මේක අපි 10 පන්ති අපිට තියෙන ඔයාලට තියෙන අවසාන ජීව විද්‍යා පාඩම. 10 පන්තියේ කියන අපට හමු වෙන අවසාන ජීව විද්‍යා පාඩම. හරි? ඒතර මේ පාඩම ඇත්තටම අනිත් ජීව විද්‍යා පාඩම් වලට වඩා ටිකක් හොඳින් තේරුම් ගන්න ඕන ගැටලු තමයි අපිට එන්නේ. දැන් ඇත්තට මම කිව්වොත් O level වල ජීව විද්‍යාවේ ටුට්ටක් හරි වාට හිතන්න තියෙන එකම එක පාඩම මෙන්න මේ පාඩම විතරයි. අනිත් පාඩම් සාමාන්‍ය සරලයි පාඩම් කරගෙන යන්න තියෙන්නේ. ප්‍රවේණී පාඩමේ ටිකක් අපිට තේරුම් ගන්න තියෙනවා. ඒ කියන්නේ අමාරු කතාවක් නෙවෙයි මේ කියන්නේ. වැදගත් කියන්නේ ටිකක් හිතන්න පුරුදු කරන තැන. හොඳයි. අපි එන දරුවනේ ආරම්භ කරමු ප්‍රවේණී පාඩම. ගන්න ඔබේ නිබන්ධනය ළඟට. හරි නිබන්ධනය ගන්න. හරි දරුවනේ. ලෑස්තිද? ලෑස්ති සර්. අනිත් පාඩම් වල වගේ සරලව ගන්න. අනිත් ජීව විද්‍යා පාඩම් වගේ මැදහලින් අගින් කොටසක් අතහැරලා එහෙම තේරුම් ගන්න උත්සාහ කරන්න එපා මේ පාඩම. මේ පාඩම මුලින් ඉඳන් හරියට තේරුම් අරගෙන ඉදිරියට යන්න. මම මේ පාඩමේ යන අතරේම ඒ සම්බන්ධ විභාග ප්‍රශ්නත් ගැටලු සාකච්ඡා කරගෙන තමයි පාඩම යන්නේ. හරි? right. දැන් ඉස්සෙල්ලම ගන්න නිබන්ධනයේ පළවෙනි පිටුවේ මම රූප දෙකක් ඇඳලා තියෙනවා. ඔක මම ඇඳිය. හරි? රූප දෙකක් ඇඳලා තියෙනවා. මම කියන්නේ දැන් හරි? රූප දෙකක් ඇඳලා තියෙනවා. ඒ රූප දෙකෙන් දිහා බලන්න හොඳට. ලස්සන ඇඳලා තියෙනව නේද? ලස්සනයිද? ඔව් සර්. ඔව්. ඔය ඉන්නේ 10 පන්ති ළමයි. ඔය ඉන්නේ එක ළමෙක් 10 පන්ති ළමයි. එහා පැත්තේ ඉන්නේ අස්සේ. ඔය අපි කලින් ගමන් බිමන් ගිය අස්සයා. හරි? දැන් මම ඔයාලගෙන් අහනවා මේ බලාගන්නකො. ටියුට් එකේ අස්සයා මිනිහා බලාගන්න. බලන්නකො. හරි? මම අස්සයා කියලා කිව්වේ හැටි ඔයාලගේ S2 යොමු වෙනවා අස්සයා පැත්තට. මිනිහා ළමයා කියලා කිව්වා මිනිහෙක් නේ ළමයා කියන්නේ විශේෂයෙන් මිනිහා කියනවා මිනිහා පැත්තට S යොමු වෙනවා. හරි? ඒ කියන්නේ ඔබට පුළුවන් අශ්වයයි මිනිහයි වෙන් කරගන්න පුළුවන්. නේද? අශ්වයා සහ මිනිහා වෙන් කරගන්න පුළුවන්. මම ඔයාලගෙන් අහන්නේ දරුවනේ අශ්වයයි මිනිහයි කොහොමද අපි වෙන් කරගන්නේ? වලිගයක් පික්සන. අශ්වයාට වලිගයක් තියෙනවා. මිනිහට වලිගයක් නැහැ. තව කියන්නකෝ. මිනිහට කකුල් දෙකක් තියෙනවා. අශ්වයාට කකුල් දෙකක් නැහැ. හරි. අපිටත් ගාත්‍රා හතරක් තියෙනවා. ගාත්‍රා හතරක් තියෙනවා. හරි? ඔව්. අශ්වයාගේ උර සහිත ගාත්‍රා අපේ පුරනේ මේ හරි. තව ඍජු කාය විලාසයක් තියෙනවා මිනිසාට අස්සයාට එහෙම. මිනිහාට කෙලින් හිටගෙන ඉන්න පුළුවන් අස්සයට කෙලින් හිටගෙන ඉන්න බෑ. ඔව් කාර්යයක් වශයෙන් හරි. අපි මේ සතාගේ ශාරීරික ලක්ෂණ බලමුද? ශරීරේ තියෙන ඒවා කන බොන ඒවා, ගමන් බිමන් යන ඒවා ඉන්න තැන හැර ඇඟේ තියෙන ලක්ෂණ ගැන හිතන්නකෝ.
දේහෙම රෝම වලින් ආවරණය වෙලා තියෙනවා. මොකද පුතා? මුළු දේහෙම රෝම වලින් ආවරණය වෙලා තියෙනවා. අශ්වයාගේ මුළු ශරීරයම රෝම වලින් ආවරණය වෙලා තියෙනවා. ඇත්තටම අපෙත් එහෙම තමයි. හරි? මිනිහා කියන සතාගේ ශරීරයේ රෝම වලින් තමයි වැහිලා තියෙන්නේ. නමුත් සාපේක්ෂව ගත්තම අශ්වයාට වඩා මිනිහාගේ ශරීරයේ තියෙන රෝම ප්‍රමාණය අඩුයි. හරි? ඒ වගේම රෝම වල දිග අඩුයි. ඒවා හරි. දැන් ඔන්න ඔය ලක්ෂණ අනුව තමයි අශ්වයයි මිනිහයි අපි වෙන් කරගන්නේ. හරිද? එතකොට දැන් ඔය අශ්වයාට දිග වලිගයක් තියෙනවා, පාද දිගයි, කුර තියෙනවා. මේ අපි කියන්නේ ඒ අශ්වයාට ආවේනික ලක්ෂණ. අශ්වයාට ආවේනික වෙච්ච ලක්ෂණ. හරි? උතර මිනිහාගේ ලක්ෂණ වල කිව්වනේ ඒ මිනිහට ආවේනික වූ ලක්ෂණ. මම මේකවලගෙන අහන්නේ අශ්වයාට කියපු ලක්ෂණ ආවේ කාගෙන්ද? ආවේ අම්මගෙන් තාත්තෙන් හරි. මෝපියන්ගේ. අශ්වයාගේ අම්මගෙන් තාත්තගෙන්. නේද? ඒ කියන්නේ අශ්වයාගේ දෙමව්පිය පරම්පරාවෙන් තමයි අශ්වයාට ඒ ලක්ෂණ ආවේ. මිනිහට කොහෙන්ද ආවේ? මිනිහගේ දෙමව්පිය පරම්පරාවෙන් තමයි මිනිහට ඒ ලක්ෂණ ආවේ. එහෙනම් දරුවනේ ඔයාලට පේනවා නේද? සමහර ලක්ෂණ හැම එකක්ම නෙවෙයි. සමහර ලක්ෂණ එක පරම්පරාවක ඉඳන් තවත් පරම්පරාවකට ගමන් කරනවා නේද? ඔව්. නේද? දැන් හිතන්නකෝ. ඔව්. දැන් දෙමව්පියන්ගේ තියෙන ලක්ෂණ දරුවන් කරා ගමන් කරනවා. දරුවන් වෙන සම්ප්‍රේෂණය වෙනවා. මේ පරම්පරාවේ තියෙන ලක්ෂණ මේ පරම්පරාවෙත් ගමන් කරනවා, සම්ප්‍රේෂණය වෙනවා. තේරුණාද? මෙන්න මේ වගේ දරුවනේ එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට ගමන් කරන සම්ප්‍රේෂණය වෙන ලක්ෂණ වලට අපි කියනවා ආවේනික ලක්ෂණ. එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට ගමන් කරන එහෙම නැත්නම් කියනවා සම්ප්‍රේෂණය වෙන ලක්ෂණ වලට කියන්නේ දරුවනේ ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණ කියලා කියනවා. පැහැදිලිද නේද? හරි? දැන් ඔබට ඔබේ දෙමව්පිය පරම්පරාවෙන් ආපු ලක්ෂණ තමයි ආවේනික ලක්ෂණ. හරි? තේරුම් නැද්ද දරුවනේ? තේරුණා සර්. ඔව්. තේරුණා. අශ්වයාගේ දෙමව්පිය පරම්පරාවෙන් අශ්වයාට ආපු ලක්ෂණයි මිනිස්සුන්ගේ පරම්පරාවෙන් ඊළඟ මිනිස්සුන්ට ගිය ලක්ෂණයි එක සමානද වෙනස්ද? වෙනස්. ඒ නිසා ඒ ජීවි විශේෂ දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. අශ්වයා එක විදිහක්, මිනිහා තව විදිහක්. තේරුණා නේද? අන්න ඒ වගේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ වලට අපි කියනවා ආවේනික ලක්ෂණ කියලා. හරි, දැන් බලන්න ඔය රූපෙම මම ලස්සන තව රූප ටිකක් ඇඳලා බලන්න පහලින් ඉන්නවා බල්ලෝ වර්ග තුනක්. හරි, සමහර ළමයි නම් බල්ලෝගේ නමුත් දන්නවා. හරි, බල්ලෝ වර්ග තුනක් ඉන්නවා. මේ ඉන්නවනේ නේද? එක බල්ලෝ වර්ග ඉන්නවනේ. හරි, ඒ සමහර ගෙවල් වල ඔය බල්ලෝ වර්ග කීපෙම ඉන්න පුළුවන්. බලන්න. දැන් මේ රූප තුනේ බලන්න හොයාගත්තද? පළවෙනි රූපේ බලන්න බල්ලෝ තුන් දෙනෙක් ඉන්නවද? ඔව්. ඔව් සර් තියෙනවා. ඔව්. දැන් මම අහන්නේ ඔතන ඉන්නේ එකම ජීවි විශේෂයක්ද ජීවි විශේෂ කීපයක්ද? එකම ජීවි විශේෂයක්. බල්ලෝ කියන්නේ එකම ජීවි විශේෂයක්ද ජීවි විශේෂ කීපයක්ද? එකම ජීවි. එකම ජීවි විශේෂයක්. දැන් මෙතන නුවරයි බල්ලෙක් හිටියා, කොළඹ බල්ලෙක් හිටියා,
මහියංගනේ බල්ලෙක් හිටියා. සෝමාලියාවේ බල්ලෙක් හිටියා. ඇමරිකාවේ බල්ලෙක් හිටියා. ඌ බල්ලෙක් නම් ඒ බල්ලෝ කියන්නේ එකම විශේෂයක්. බලු විශේෂය. හරි? හැබැයි දැන් බලන්න ඔය රූපේ ඉන්නේ එකම ජීවි විශේෂය. බල්ලෝ කියන ජීවි විශේෂය. මට කියන්න ඔවුන් එක සමානද වෙනස්ද? වෙනස්. ඒ කියන්නේ ඔවුන් අතර වෙනස්කම් නැද්ද? තියෙනවා. තියෙනවා. ඒකෙන් කියන්නේ එකම ජීවි විශේෂය තුල පවා තියෙන ලක්ෂණ මොනවා වෙනවද? වෙනස් වෙනවා. එකම ජීවි විශේෂයක් තුල පවා තියෙන ලක්ෂණ පවා වෙනස් වෙනවා. නේද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි නෝ දැන් වලගේ පන්ති කාමරේ. වලගේ පන්ති කාමරේ හිතන්නකෝ. පන්ති කාමරේ ළමයි 40ක් ඉන්නවා. එකම ජීවි විශේෂයේද? ඔව්. මොකක්ද විශේෂය? මොකද්ද පන්ති කාමරේ ඉන්න ළමයි 40ක්. එකම ජීවි විශේෂයේ මොකද්ද විශේෂය? හෝමෝසේපියන්ලා නේද? හෝමෝසේපියන්ලා නේ. හරි. දැන් පන්තියේ ඉන්න ළමයි 40 එකම ජීවි විශේෂයක්. මම අහන්නේ ඒ පන්තියේ ඉන්න ළමයි 40 එක සමානද ඔවුන්ගේ ලක්ෂණ? නෑ. සමහර අයගේ නෑ. සමහර අයගේ හැම සුදුයි. සමහර අයගේ තලෙලි. සමහර අයගේ කෙස් ඉත්තේ කූරු වගේ. සමහර ඒවා වෙනස්. නේද? සමහර අයගේ ඇස් නිල් ඇස්. සමහර අයගේ දුමුරු ඇස්. සමේ වර්ණේ වෙනස්. සමහර අයගේ කෙස් පැලි ගෙහිලා. මේ තමයි අපිට පෙන්වලා දෙන්නේ මේකේ මොකක්ද දරුවනේ? එකම ජීවි විශේෂයේ තුල පවා වෙනස් ලක්ෂණ පවතින බව. දාතන මිනිහයි අශ්වය අතර නම් වෙනස්කම් ඇති උනේ විශේෂ දෙකක්. විශේෂ දෙකක් තුල ඔවුන්ගේ තියෙන ජීවි ලක්ෂණ වෙනස්. හැබැයි එකම ජීවි විශේෂය තුල පවා වෙනස් ලක්ෂණ තියෙනවා. වෙන ඕනේ නැහැ. වෙන ඇත යන්න ඕනේ නෑ දරුවනේ. ඔබේ පවුලේ අය ගැන හිතන්නකෝ. ඔබේ ගෙදර පවුලේ අය ගැන හිතන්නකෝ. පවුලේ ඉන්නවා නම් තුන්දෙනා එක සමානද? නැහැ. නෑ. තුන්දෙනා තුන් විදිහක්. නේ? ඒතර එකම ජීවි විශේෂයක එකම අම්මගේ තාත්තගේ දරුවෝ අතර පවා වෙනස් ලක්ෂණ තියෙනවා. වෙනස් ලක්ෂණ තියෙනවා. ඔවුන් එකිනෙකට වෙනස්. පැහැදිලිද? පැහැදිලිද දරුවනේ? පැහැදිලිද? right. දැන් මම ඔකට හොඳ උදාහරණයක් කියන්නම්. දැන් චූටි පොඩි ළමයෙක් ඉපදුනහම ඒ ළමයා බලන්න යනව නේද? දැන් මේ දවස්වල යන්නේ නැහැ කොවිඩ් හින්දා. නැත්නම් සාමාන්‍ය ළමයෙක් ඉපදුනහම ඒ ළඟ පාතකේ වල කට්ටිය එනවා. ඒ වැඩ කරන ස්ථානවල කට්ටිය එහෙම එනව නේද? ඉදර බලන්න. එන්නේ? එනවා සේනෝ. එනවා බුද්ධා එනවා. තෑගි බෝ අරගෙන එනවා. එහෙම හිතක් තියෙනවා මිනිස්සුන්ගේ. හරි? ඒ ඇවිල්ලා මොකක්ද ඒකට කියන්නේ? එයා ඇවිල්ලා ඒ දරුවගේ අම්මා ළඟ ඉන්නව නම් කියනවා අම්මා වගේමයි කියනවනේ. තාත්තා ළඟ ඉන්නව නම් තාත්තා වගේමයි කියනවනේ. දෙන්නම ළඟ ඉන්නව. දෙන්නම වගේම. දෙන්න වගේම. එහෙම දෙන්න වගේම වෙන්නේ මේ. ළඟ හිටියොත් කියනවා ඇස් දෙක අම්මගේ වගේමයි. කන් දෙක අප්පච්චි වගේ. නේද? මේ කියන්නේ මොකක්ද මේ? අර දෙමව්පිය පරම්පරාවේ ලක්ෂණ දරුවා වෙත ගමන් කරලා තියෙනවා. ඊළඟ පරම්පරාව වෙත ගමන් කරලා තියෙනවා. සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. ඒ සම්ප්‍රේෂණය වීම නිසා තමයි අපි බාහිරින් කියන්නේ ආමේ දරුවා අම්මා වගේ. එහෙම නැත්නම් අම්මගේ නහය වගේ, අප්පච්චිගේ පොණ්ඩේ වගේ. ඒ තමයි කියන්නේ. ඒ ප්‍රකාශන විදිය. පැහැදිලිද? රයිට්. ගණදරුවනේ නිබන්ධනයේ පළවෙනි පිටුව. මාතෘකාව ආවේනික ලක්ෂණ.
ආවේනික ලක්ෂණ. බලන්න රූප සටහන් වල ඇත්තේ ජීවි විශේෂ දෙකකි. කවුද? මිනිස්සා සහ අශ්වයා. මෙම ජීවි විශේෂ දෙක වෙන්කර හඳුනා ගැනීමට හැකි වූයේ එක් එක් ජීවි විශේෂ තුල පවතින එම ජීවි විශේෂයේ ආවේනික ලක්ෂණ නිසාය. ගන්න දරුවනේ අත පැනක් කරේ highlight පෙන්නක් කරේ අරගෙන ආවේනික ලක්ෂණ කියන එක යටින් ඉරක් ගන්න. එහෙම නැත්නම් ආවේනික ලක්ෂණ කියන එක highlight කරන්න. හරි? මේ අණුව ඊට පහළින් බලන්න මේ අණුව ආවේනික ලක්ෂණ යනු ලියන්න පරම්පරාවෙන් පරම්පරාවට संप्रेषणे वन परंपरावें परंपरावट संप्रेषणे वन परंपरावें परंपरावट संप्रेषणे वन लक्षण 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 परंपरावें परंपरावट संप्रेषणे वन लक्षण एयटी උඩින් තියෙනවනේ ආවේනික ලක්ෂණ යනු කියලා. ඒතකොට ඒකට අපි උත්තරේ දෙවුවා සම්පූර්ණ කරා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ. හරි. බලන්න පාළි. සෑම ජීවි විශේෂයකටම එම පරම්පරාවේ ලක්ෂණ ගමන් කරයි. එම ලක්ෂණ නිසා එක් ජීවි විශේෂයක් තවත් ජීවි විශේෂයකින් වෙනස් වේ. දරුවනේ අන්නේ වාක්‍ය දෙක එක්කෝ highlight කරන්න නැත්නම් underline කරන්න. සෑම ජීවි විශේෂයකටම එම පරම්පරාවේ ලක්ෂණ ගමන් කරයි. එම ලක්ෂණ නිසා එක් ජීවි විශේෂයක් තවත් ජීවි විශේෂයකින් වෙනස් වේ කියන එක යටින් ඉරක් ගහන්න නැත්නම් highlight කරන්න. हर दरवाने हर दर का හරි සර්. හරි බලන්න ඉතින් පහලින් බල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා. ඉස්සරට මම ඇදලා තියෙනවා බල්ලෝ තුන් දෙනාව. ඒ බල්ලෝ තුන් දෙනාට වම් පැත්තේ තියෙනවා මෙන්න මෙහෙම බලන්න. මෙහි දැක්වෙන්නේ එකම ජීවි විශේෂයකි. එහෙත් කෙතරම් වෙනස්කම් පවතීද බලන්න. එකෙක්ගේ ලොම් දිගයි, තව එකේ ලොම් කොටයි. වලිග බලන්න වලිගේ වෙනස්, මුහුණේ හැඩේ වෙනස් නේද? තම කන් වල හැඩේ වෙනස්, කන් සමහරුගේ කඩා වැටිලා, කන් දිගයි නේද? බලන්න ඔබේ ස්වභාවය නේද? අන්න මේ එළඹිය හැකි නිගමනය වන්නේ ඕකේ කුරුයි උසයි හරි. මේන් එළඹිය හැකි නිගමනය වන්නේ ලියනදරුවනේ යටින් තියෙන තිත්තිරි උඩ එකම ජීවි විශේෂය තුල පවා 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 වෙනස් ලක්ෂණ පවතින බවයි. එකම ජීවි විශේෂය තුල පවා වෙනස් ලක්ෂණ පවතින බවයි. එකම ජීවි විශේෂය තුල පවා වෙනස් ලක්ෂණ පවතින බවයි. හරිනේ? දැන් අපි හොඳින් අවධාරණය කරගත්ත මොකක්ද? परंपरावें परंपरावट संप्रेषणे वන ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ වලට අපි කියනවා ආවේනික ලක්ෂණ කියලා.
ඒ ආවේනික ලක්ෂණින්ද එක් ජීවි විශේෂයක් තවත් ජීවි විශේෂයකින් වෙන් කර හඳුනා ගන්න පුළුවන්. හොඳයි. දැන් මොනවද මේ මිනිසා කියන සතාගේ නැත්නම් මිනිස් විශේෂයේ තියෙන මේ પરම්පරාවෙන් પરම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ එහෙම නැත්නම් මිනිස් විශේෂයේ තියෙන ආවේනික ලක්ෂණ මොනවද? දැන් දරුවනේ බලන්න මේ සමහර විට මම වගේ අයගේ සමී වර්ණේ කොයි වගේද? මගේ සමී වර්ණේ කොයි වගේද? කලරි. අලුයි. දුඹුරු පාට. දුඹුරු පාටයි. සම්මගේ සමී වර්ණේ කළුයි. හොඳයි. කමක් නෑ. මම කළු පාට ආසයි. හරි? හැබැයි මම කළුයි නෙවෙයි. හරි? මගේ සමී වර්ණය සුදුත් නෙවෙයි මොකද්ද? තලෙලු. ඇයි දැන් මම එහෙම කියන්නේ? මගේ තැපල් හැඳුනුම් පතේ ලියලා තියෙන්නේ තලෙලු කියලා. ඒක මම විශ්වාස කරනවා මම තලෙලු කියලා. හරි? එතකොට මට වඩා සමී වර්ණය අඩුවයි ඉන්නවනේ. ඒ අයට අපිට සුදුයි. සමහර අයගේ සමී වර්ණය සුදු වැඩි වුණාම ගෙදරට සුදු කියලා කියනවා. නේ? සමහර අයගේ සමී වර්ණය කළු පාට වැඩි වුණාම කළු කියලා කියනවා. හරි? ඒ කියන්නේ මම කියන්නේ සමී වර්ණය සුදු වෙන්න පුළුවන් දරුවනේ මිනිසුන්ගේ කළු වෙන්න පුළුවන් තලෙලු වෙන්න පුළුවන්. ඕක අපට ආවේ කොහෙන්ද? අපේ මේ වර්ණය ආවේ කාගෙන්ද? අම්මගෙන් විශ්වාසයි. දෙමව්පියන්ගෙන්. දෙමව්පියන්ගෙන්. එහෙනම් සමේ වර්ණය සුදු හෝ කළු හෝ තලෙලු වීම මිනිස් විශේෂයේ මොන ලක්ෂණයක්ද? ආවේනික ලක්ෂණය. ආවේනික ලක්ෂණයක්. ඕක කවිද අපි පස්සේ බලමු ඇති බව ඈ. හරි? හරි ආවේනික ලක්ෂණයක්. ඊළඟට දැන් සමහරුන්ගේ හිසකෙස් බලන්න. හිසකෙස් මෙව රැලි රැලි තියෙන්නේ. නේද? සමහර අයගේ හිසකෙස් කොහොමද? මෙහෙම ඔන්න නේද? දැන් මම කියන්නේ මේ සැලුන් එකට ගිහිල්ලා මේ හදන එක නෙවෙයි. තමන්ට ස්වභාවයෙන් වෙන හිසකෙස් බොකුටු ඒවා වෙන්න පුළුවන්. සමහර බොකුටු නොවන ඒවා වෙන්න පුළුවන්. ඒක අපිට එන්නේ කාගෙන්ද? දෙමව්පිය පරම්පරාව. එහෙනම් ඒකත් මොකද්ද? ආවේනික ලක්ෂණයක්. නේද? ඔව්. සමහර අය hina වෙනකොට මේ බලන්න මේ කම්මුල වල ගහනවා නේද? ඔව්. ඒක යා හදාගත්ත එකක්ද? ඒක පරම්පරාවෙන් අපිට ගන්න. පරම්පරාවෙන් පරම්පරාව. සමහර දැන් අපි hina වුණාට මේ කම්මුලේ වල දෙන්නේ නැහැ. ඒක අපේ පරම්පරාව. එහෙනම් ඒවා මොනවද? ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණ. හරි? ඊළඟට දැන් බලන්න මේ කම්පිලි දිහා. දැන් ඔයාලා කම්පිලි ගන්න පෙන්නේ නැහැ. දැන් පන්ති නමක් කරන්නේ දෙන්නෙක් ලං කරලා දෙන්නයි කම්පිලි බලා ගන්න කියනවා. දැන් ඔතන කවුරු ඉන්නවද ගෙදර බලන්න කම්පිලි දිහා. කවුරු ගෙදර ඔතන ඉන්නවනම් ඔයාලා ගාවා බලන්න ඇයි කම්පිලි දිහා. හරි? දැන් සමහරුන්ගේ කම්පෙදි මේක දැන් මගේ බලන්න. දැන් පේන්නේ නැහැ නේ. දැන් මේ කම්පෙදි හරි මෙන්න මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ මෙතන ඇවිල්ලා තියෙන්නේ මේවට අපි කියනවා බද්ධ කම්පෙදි බද්ධ වෙලා තියෙන්නේ මෙතන බද්ධ වෙලා තියෙන්නේ සමහරුන්ගේ බලන්න මෙන්න මෙතනින් වෙන් වෙලා තියෙන්නේ නේද ඒවට කියන්නේ නිදහස් කම්පෙදි එතකොට කිසියම් පුද්ගලයෙක්ට බද්ධ කම්පෙදි තියෙන්න පුළුවන් නිදහස් කම්පෙදි තියෙන්න පුළුවන් ඒවා දරුවනේ එන්නේ කොහෙන්ද දෙමව්පිය පරම්පරාවෙන් ඒවා ආවේනික ලක්ෂණ නේ සමේ වර්ණය සුදු වීම කළු වීම තලෙලු වීම මිනිස් විශේෂයේ තියෙන ආවේනික ලක්ෂණයක් හිසකෙස් බොකුටු වීම හෝ නොවීම ආවේනික ලක්ෂණයක් වල ගැසෙන කම්මුල් තිබීම හෝ නොතිබීම ආවේනික ලක්ෂණයක් බද්ධ වූ කම්පෙති හෝ එසේ නොතිබීම ආවේනික ලක්ෂණයක් හරි මම පොඩි නිකම් ක්‍රියාකාරකමක් කරන්න යන්නේ ලෑස්තිද ලෑස්ති සර්. ක්‍රියාකාරකම් කරන්න ගිහිල්ලා ඔය ළඟ තියෙන කැමරාවෙන් පෙරලා ගන්න එපා. හරි? නිකන් වැඩි හිතන්න නැතුව මේ අත් දෙක මෙහෙ බැද ගන්නකො.
ගමේ රිලැක්ස් මේ දහසේ වත් දෙක බඳ ගන්න. බත් මෙහෙම බඳ ගන්න. නිකන් මේ විතර නෙවෙයි ගන්න. තමන්ට පහසු විදිහට බඳ ගන්න. බඳගත්තා. ඔව් සර්. ඒක අමාරු නෙවෙයි. හරි. දැන් බලන්න අත් දෙක බඳගත්තට පස්සේ උඩින්ම තියෙන මාපට කිල බලන්න. දැන් මේ බලන්න. දැන් මේ මගේ නම් උඩින්ම තියෙන මෙන්න මේ මාපට කිල මේ. ඒ මාපට කිල අයිති මොන අතටද බලන්න. බැලුවද? බැලුවා? ඔව් සර්. ඔව් සර්. දැන් බලන්න හරි කියලා. දැන් මම අත් දෙක බඳගත්ත මෙහෙමනේ තියෙන්නේ. දැන් මේ තමයි උඩින් තියෙන මාපට කිල. ඒ උඩින් තියෙන මාපට කිල දරුවනේ මේ බලන්න මගේ උඩින් තියෙන මොන අතේ මාපට කිලද? වම් අතේ මාපට කිල. ඕකත් ඔබට එන්නේ පරම්පරාවෙන් එන්නේ. තේරුණාද? ඕකත් ඔබට එන්නේ පරම්පරාවෙන්. හරි අද ගෙදර කට්ටියට අත් බඳ ගන්න කියන බලන්න එක සමානද කියලා ලක්ෂණ. ගෙදර පෙළට තියන්න, පෙරිට තියන්න, තියලා අත් බඳ ගන්න කියන්නේ බලන්න ඊට පස්සේ උඩින්ම තියෙන ඇඟිල්ල මොන අතරද අයිති වෙන්නේ කියන්නේ. ඒක ඔබට ආවේනික ලක්ෂණයක් පරම්පරාවෙන් ආවා. තව තියෙනවා හරි. ඔයාලට පුළුවන් ද දිව රෝල් කරන්න? පුළුවන් සර්. ඔව් සර්. පුළුවන්. පොඩකින් සමහර අය දිව රෝල් බෑ සර්. පොඩකින් සමහර අය දිව රෝල් කරනවා කියලා කරන්නේ මෙන්න මේ කියන දිව ඔහොම නෑ ඒක නෙවෙයි. දැන් මට ප්‍රශ්න තියෙන්නේ මට දිව රෝල් කරන්න බෑ. නැත්තම් දිව රෝල් කරලා වෙන්න ඕන. හරි? දැන් මේක දිව කියන්නේ දිව මෙහෙම නමකට නෙවෙයි රෝල් කරනවා කියන්නේ. මේ දිව දෙපැත්තෙන් නමන්නේ දෙපැත්තෙන්. තේරුණාද? මන්නම් බෑ සර්. මන්නම් බෑ සර්. බෑනේ මටත් බෑ. මොකද කරන්නේ? ඒක පරම්පරාවක අපලක්ෂණයක්. දැන් බලන්න ඔයාලට දිව රෝල් කරන්න බැරි නම් ගෙදර අනිත් පැයට බැරිද බලන්න. පුළුවන් ද බලන්න. හරි? දැන් තේරුණා නේද? ඕකත් දරුවනේ අපිට එන්නේ ආවේනික ලක්ෂණයක් විදියට. තේරුණාද? ඔක්කොම ආවේනික ලක්ෂණ. ඊළඟට මේ බලන්න. මේ අත මෙහෙම අරගෙන මේ මාපට කියලා කෙලින් තියාගන්න. මෙහෙම තියාගන්න. කොහොමද තියාගන්නේ? දැන් බලන්න සමහර අය දැන් මම මෙහෙම අපිට කොච්චර කෙලින් තියාගත්තත් මගේ මේ මාපට ගිහිල්ලා මෙහෙම වක්ක වෙලා තියෙන්නේ. සමහර අය මේ මාපට ගිහිල්ලා කෙලින් කරපුවම බලන්නේ සාමාන්‍යයෙන් කරපුවම හරියට කෙලින් තියෙනවා. බාට ඔබේ කොහොමද කියලා? කොහොමද තියෙන්නේ? වක්‍ර වෙලා. ආද කෙලින්ද? වක්‍ර වෙලා. සමහර අය වක්‍ර වෙලා. කෙලින් තියෙනවා. ඕකත් අරුවනේ අපිට පරම්පරාවෙන් එන ආවේනික ලක්ෂණය. පැහැදිලිද? ඔන්න දැන් ගෙදර ඉඳන් ගෙදර සමාජිකයෝ අරගෙන කරන්න පුළුවන් පරීක්ෂණ තුනක් මම කියලා දුන්නා. එකක් තමයි දිව රෝල් කරන එක, අත්පල් බඳ ගන්න එක, මාපට කිල්ලේ ලක්ෂණය. හරි? වෙන්න පුළුවන්. එක ඇඟිල්ලක් නෙවෙයි අනිත් ඇඟිල්ල. දැන් මම හරි මාපට කිල්ල කියන්නේ මාපට කිල්ල විතරක් කියන්නේ. හරි? මෙන්න මේවා සියල්ලම දරුවනේ මේ කතා කරපු ඔක්කොම ටික මොනවද? එක පරම්පරාවකින් අනිත් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙච්ච ලක්ෂණ නැත්නම් අපි කියනවා ආවේනික ලක්ෂණ. හරිද? අපි ගමු පළවෙනි පිටුවේ මිනිස් විශේෂයේ ඇති බලන්න සුලභ. නැත්නම් සුලභ කියන්නේ සුලභ ගොඩක් අයට තියෙන. වැඩිපුරම තියෙන ගොඩක් අයට තියෙන ලක්ෂණ රයිට් අන්න හරි. මිනිස් විශේෂයේ ඇති සුලභ ආවේනික ලක්ෂණ. ලියන්න පළවෙනි එක. ටිකක් අකුරු පොඩියට මුතුකට වෙන්න ලියන්න තේිට මදි වෙනවා. ලියන්න පළවෙනි එක. සමේ වර්ණය
සමේ වර්ණය සුදු කමාවක් කළු සමේ වර්ණය සුදු කමාවක් කළු හෝ තලේලු වීම සුදු හෝ කළු හෝ තලේලු වීම. ඒක දරුවනි ආවේනික ලක්ෂණයක්. සුදු කළු හෝ තලේලු වීම. දෙවෙනි එක හිස කේස් බොකුටු වීම හෝ නොවීම. 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 බොකුටු වීම හෝ නොවීම. හරි. තුන්වෙනි එක වල ගැසෙන කම්මුල් හෝ වල ගැසෙන කම්මුල් හෝ එසේ නොවන කම්මුල් පිහිටීම. වල ගැසෙන කම්මුල් හෝ එසේ නොවන කම්මුල් පිහිටීම. වල ගැසෙන කම්මුල් හෝ එසේ නොවන කම්මුල් පිහිටීම. හරි. ඊළඟ එක බද්ධ කන්පෙති හෝ නිදහස් කන්පෙති පිහිටීම. 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 යන දරුවනේ නිබන්ධනයේ දෙවෙනි පිටුවට යන්න. පස්වෙනි එක දිව රෝල් කිරීමේ හැකියාවක් තිබීම හෝ නොතිබීම. දිව රෝල් කිරීමේ හෝ රෝල් කිරීමට නොහැකි වීමේ හැකියාව. දිව රෝල් කිරීමේ හැකියාව හෝ නොහැකි වීම. එහෙම ලියුනේ. දිව රෝල් කිරීමේ හැකියාව හෝ නොහැකි වීම. අන්න හරි. දිව රෝල් කිරීමේ හැකියාව හෝ නොහැකි වීම. හරි. දිව රෝල් කිරීමේ හැකියාව හෝ නොහැකි වීම. ඒතර හරි. හරි. ඊළඟ එක ඍජු මාපට ගිල්ල හෝ වක්‍ර මාපට ගිල්ල. මේ ඍජු මාපට ගිල්ල හෝ වක්‍ර මාපට ගිල්ල. ඍජු මාපට ගිල්ල හෝ වක්‍ර මාපට ගිල්ල.
ඍජු මාපට ගිල්ල හෝ වක්‍ර මාපට ගිල්ල. ඍජු මාපට ගිල්ල හෝ වක්‍ර මාපට ගිල්ල. හරි? හත්වෙනි එක ඒකේ ඊට වදිනොත් එම පහ මේ ඊට පහලින් තියෙන ඊට ඇතුලේ ලියන්න ප්‍රශ්නයක් නේද වදිනොත් දෑත්වල ඇඟිලි පටලවාගත් විට දෑත්වල ඇඟිලි පටලවාගත් විට මාපට ගිල්ල පිහිටන ආකාරය මාපට ගිල්ල පිහිටන ආකාරය මාපට ගිල්ල පිහිටන ආකාරය හරි මාපට ගිල්ල පිහිටන ආකාරය හරි මාපට ගිල්ල පිහිටන ආකාරය හරි කවුරුද දරුවෙක් වගේ ප්‍රශ්නයක් අහුවා නේද දැන් චුට්ටකට ඉස්සෙල්ලා මම පාඩම අර ගලාගෙන යන ස්වභාවය නැති වෙන හින්දා තමයි මම උත්තර දුන්නේ නැත්තේ ප්‍රශ්නයක් අහුවා නේද 10 පන්තියේ මොන පාඩම් වලින්ද විභාගයට එන්නේ කියලා අහුවා නේද කවුරු හරි ප්‍රශ්නයක් අහුවා නේද ඔව් සර් ඔව් ඒක තමයි මගෙන් ඇහුවේ 10 පන්තියේ මොන පාඩම් වලින්ද විභාගයට එන්නේ කියලා අහුවේ මොන විභාගයකටද ඔයාලා ඇහුවේ O level එක ගැනද වාර විභාගයකටද O level විභාගය ගැනද O level විභාගේ වාර විභාගේ නෑ සර් O level විභාගේ O level වල පුතා 10 පන්තියේ සියලු පාඩම් එනවා 10 පන්ති සියලු පාඩම් එනවා තේරුණාද දැන් ඔයාලා දකින්න ඇති මේ සැරේ O level ළමින්ට O level ළමින්ට ලේඛනයක් කියවලා තියෙනවා මෙන්න මේ පාඩම් අයින් කරගන්න දන්නවද ඒක ඕල් එක ඔව් සර් දන්නවද ඔව් සර් දන්නේ නැණි ඕල් එක ළමින්ට එවලා තියෙනවා මම දැන් දාන්න බලන්න ඕන බලන්න මම දාන්නම් ඕල් එක ළමින්ට එවලා තියෙනවා මෙන්න මේ පාඩම් ටික අයින් කරලා ඕල් එක විභාගෙට එන්නේ නැහැ මෙන්න මේ දැන් උදාහරණයක් විදිහට 11 පන්තියේ ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඩම සුපිරි පාඩම ළමයෙක් ඉගෙන ගන්න ඕන පාඩම ඒ ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඩම විභාගෙට එන්නේ නැහැ කියලා ඒ මුළු පාඩමම අයින් කරලා හරි හැබැයි ඒකට අයින් කරනකොට අපි අපේ ළමින් උගන්ලා ඉවරයි මම එනකොට 11 පන්ති ළමින් කා පාඩමක් ගන්නට තියෙන්නේ තේරුණාද ඒකට ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගන්න ඉවරයි හැබැයි දැන් ඉලෙක්ට්‍රොනික කියනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම අයින් කරයි කියලා හරි ඒ ලේඛනේ මම ළමින්ට දුන්නේ නැහැ මම ළමින්ට කිව්වා මේක ඇවිල්ලා තියෙනවා කියලා දුන්නේ නැහැ සමහර අය මේක මේ Taman විතරක් හම්බෙච්ච ලේඛනයක් වගේ හිතාගෙන views වල පට්ට ගෙවපුවා දවසක්. හැබැයි ඔන්න ඊයේ අලුත් නිවේදනයක් එනවා මොකද්ද? ඒ හදපු සටහන ඒ කියන්නේ ඒ අයින් කරන විෂය කොටස් ටික ලේකම්තුමා කියලා තියෙනවා අයින් කරන්නේ නැහැ. හරි? ඇත්තටම අයින් කරන්න ඕනේ නැහැ. මේ අයින් කරන්න මේක හොඳ නැහැ. ඒතකොට විද්‍යාව විතරස නෑ හැම එකෙම වල තියෙනවා හැම එකෙම. හරි සර්. ඒක වැඩිපුරම ඩැමේජ් කරලා තියෙන විද්‍යාව හානි කරලා තියෙනවා. හේතු විද්‍යාව සමහර පාඩම් එහෙම පිටිමයින් කරනවා. ඒතර ඒකට ළමයන්ට මේ විෂය කොටස් කවදාද ජීවිතේ හම්බෙන්නේ? උදාහරණයක් විදිහට 11 පන්ති ළමයෙක්ට ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරන්න අයින් කරා කියන්නකො. අයින් කරාම ඒ ළමයා උසස් පෙළ කරන්නේ කලා හරි වාණිජ්‍ය හරි නම් ඒ දරුවට කවදාවත් මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොටස ආයෙ ගන්න හම්බෙන්නේ නැහැ නේ. ඒක අසාධාරණයි. හරි A level physics හරි bio හරි කරන ළමයෙක් නම් ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරන්න වෙනවා. physics වලදී. නමුත් අර ළමයාට ආයෙ කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඩයෝඩ් එකක් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ට්‍රාන්සිස්ටර් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. නේද? ඒ හින්දා එහෙම අයින් කරයි කියලා එහෙම අයින් කරන්න දෙන්නේ නැහැ කියලා අන්න දැන් ඊයේ අද දාලා තියෙන පණිවිඩය. අද. හරි? මම කියන්නේ O level වලට දරුවනේ 10 පන්තියේ මුළු පාඩම්ම එනවා. හරියට මෙන්න මොන පාඩම්ද මට කියන්න බෑ.
මොකද නම් පේපර් එක හදන්නේ. හැබැයි 10 පන්ති අඩු ගානේ සිට 45ක් සිට 50ක්වත් එනවා. සමහර අවුරුදු සිට 45ක්, සමහර සිට 55ක් එහෙම එනවා. සියලු පාඩම් එනවා. ඒ හින්දා බය නැතුව මේ පාඩම් ඉගෙන ගන්න. හරි? මම දැන් 11 ළමයින්ට ගණනලා තියෙනවා විභාගයේදී කොහොමද මේ ලකුණ හදාගන්නේ. දැන් ඊයේ මෙතනදී කියනවා. ඒ වගේ ඔයාලට දැන් මේ දෙසැම්බර් පටන් ගන්නකොට මම පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ඒ පේපර් ක්ලාස් වලදී කොහොමද ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ? කොහොමද ප්‍රශ්නයකට උත්තර ලියන්නේ? කොහොමද ලකුණු වෙන් වෙන්නේ? ඒක කියලා දෙනවා. කියලා දුන්නාම ඔය ඔව් සර් අපි මේ සතියේ මේ හෝල් ක්ලාස් පටන් ගමුකෝ. ඔබට දැන් මෙහෙමයි අදනේ අවසරේ හම්බුනේ. අද තමයි ඉස්සෙල්ලාම අවසරේ හම්බුනේ. නේද? ඒතකොට අපිට මේ සෙනසුරාදා අපි උත්සාහ කරනවා. හරි? ප්‍රශ්න තියෙන දරුවනේ මේ වෙනකොට මූල ගණන අනිවාර්ය වෙනවා. මූල ගණන අනිවාර්ය වෙනවා. බය වෙන්න එපා ඒවට. බේසික් කරලා තියෙනවා. හරි? මේ සතියේ ප්‍රශ්න තියෙන්නේ අපි මේ මම සිකුරාදා වෙද්දී නිවේදනයේ දාන්න ඔයාලට. හරි? උත්සාහ කරනවා මේ සතිය කරන්න. නැත්නම් ඊළඟ සතිය අනිවාර්යෙන් පටන් ගන්නවා. හරි මමත් කැමති හෝල් ක්ලාස් වලට. තව චුට්ටක් මම බලන්නේ ඔබ ගැන හිතලා. මා ගැන හිතලා නේ ඔබ ගැන හිතලා. සර් සිකුරාදාටද සෙන්සරාටද තියෙන්නේ? ඔව් මම සිකුරාදා වෙද්දී පුතා නිවේදනයේ දානවා. පරිවිඩ දානවා. හරි? සිකුරාදා පරිවිඩ දානවා. හරි? රයිට්. දැන් බලන්න. එහෙනම් මේ 10 මෙන්න මේ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න එනවා. එහෙම වෙන් කරන්න බෑ. 10 මුළු සිලබස් එකම ඕල් විභාගයට එනවා. හරි එහෙනම් මුළු සිලබස් එක ඉගෙන ගන්න ඕන. මුළු සිලබස් එකම පාඩම් කරන්න ඕන. හරි දැන් ගොඩක් පාඩම් වල පාඩම් කරලා ඇත්ත. ගෙදරනේ හිටියේ නේද? ගෙදරනේ හිටියේ. එද පාඩම් කරලා ඇත්ත. රයිට්. මම ඔයාලගේ ප්‍රශ්නයක් අහනවා. හරි? දැන් අර හිස කෙස්සල වර්ණය, කනේ කංගල ස්වභාවය, මාපට කිල්ල, දිව රෝල් කිරීම, ඒව තමයි සාමාන්‍ය සමාජයේ සුලභව හම්බෙන ආවේනික ලක්ෂණ. ඕකට අමතරව අපේ කලාතුරකින් හමු වෙන ආවේනික ලක්ෂණ කීපයක් මම කතා කරන්න යනවා. ඔයාලා දැකලා තියෙනවද? හරි මේ ඇඟිලි හරි මේ ඇඟිලි එක ළඟ තියෙන ඇඟිලි දෙකක්. මෙන්න මේ චර්මයේ බැඳිලා තියෙනවා. කියන්නේ මේක වෙන් කර වෙනම තියාගන්න බෑ. හරි මේ එක ළඟ තියෙන ඇඟිලි දෙකක් ටික දුරක් යනකම් මේ හැමෙන් චර්මයෙන් බැඳිලා තියෙනවා. දැකලා තියෙනවද? දැකලා නේද? ඔව් සර් දැකලා තියෙනවා. ඔව්. ඒවා හැබැයි ඉතින් දැන් හැමෝටම එහෙම නේ. කලාතුරකින් හම්බ වෙන ලක්ෂණයක් ඒක. යාබදව තියෙන ඇඟිලි දෙකක් ටික දුරක් යනකම් චර්මයෙන් බැඳිලා තියෙනවා. ඒක අර වෙන් ගන්න බෑ. මේ වගේ ගන්න බෑ. මෙන්න මේකට අපි කියනවා බද්ධ අංගුලිකතාවය කියලා. බද්ධ අංගුලිකතාවය. බද්ධ අංගුලිකතාවය කියලා කියනවා. හරි? ඒතර පුතා බද්ධ අංගුලිකතාවය කියන්නේ අපිට කලාතුරකින් හමු වෙන ආවේනික ලක්ෂණයක්. සුලභව හමු වෙන ලක්ෂණයක් නෙවෙයි. ඇඟිලි 6 නෙවෙයි මේ කියන්නේ. ඇඟිලි 6 නෙවෙයි. ඇඟිලි 6 නෙවෙයි මේ කියන්නේ. ඇඟිලි 5 තමයි. හැබැයි මේ ඇඟිලි දෙක ළඟ තියෙන ඇඟිලි දෙක හැමෙන් බැඳිලා තියෙන, චර්මයෙන් බැඳිලා තියෙන ටික දුරක් යනකම්. ඒකට කියන්නේ බද්ධ අංගුලිකතාවය කියලා. දැන් අර දරුවෙක් කිව්වා මේ ඇඟිලි 6 කතාව. ඒක හරියි. සමහර අයගේ අතේ හරි පාදවල හරි කලාතුරකින් අපි දකින්න ලැබෙනවා ඇඟිලි 6ක් තියෙනවා. දැකලා තියෙනවද? දැකලා ඔව් සර් දැකලා තියෙනවා. ඒක අපිට කලාතුරකින් හමු වෙන ආවේනික ලක්ෂණයක්. ඒක දරුවනේ පරම්පරාවෙන් ලක්ෂණයක් ඒක. හැබැයි ඒක විතර දකින්න ලැබෙන්නේ කලාතුරකින් දකින්න ලැබෙන්නේ. අතේ හෝ පාදේ ඇඟිලි 6ක් තියෙන්නේ. මේකට අපි කියනවා බහු අංගුලිකතාවය කියලා. බහු අංගුලිකතාවය. බහු අංගුලිකතාවය. හරි? ඒක කලාතුරකින් අපිට හමු වෙන ආවේනික ලක්ෂණයක්. ඒ වගේම ඔයාලා දැකලා සමහර වෙලෙන් දැන් ඉස්සලා කවිදෝරි කවුරු කෙනෙක් මම දැක්ක දානවා ස්ක්‍රීන් එකට මේ chat box එකට මේ බලන්න. සමහරුන්ගේ සම හිසකෙස් ඇස්පිහාටු
ඒ සියල්ලම තන්නේ කරම සුදුයි. දැකලා නැද්ද? ඉතාමත් සුදු හිසකේ සුදු සමක් සුදු ඇස්පිහාර මෙන්න මේ වගේ රයිට් අන්න හරි. ඒකට අපි කියනවා ඇලි බව අන්න හරි ඇලි බව. එහෙනම් ඇලි බව කියන්නේ අපිට කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණයක්. නිතර හම්බෙන්නේ නෑ. ඊළඟට දැන් අපි ඇහක් ගත්තොත් ඒ බලන්න මේ ඇහක් ගත්තොත් කොහොමද ඇහ කියන්නේ? මේ ඇහි මෙන්න මෙතන බෝලයක් තියෙනවා කල්පාට බෝලයක්. දන්නේ? හරි? මෙන්න මේ වැඩි සිදුරක් තියෙනවා. දන්නවා. මේ සිදුර වටේ තියෙන මෙන්න මේ කොටස සමහරව මේ වල පාටයි. සමහරව නිල් පාටයි. අපි යාළුවා කියන නිල් ඇස් තියෙනවා කියනවා. සමහර අයගේ මෙන්න මේ කොටස දුරු පාටයි. මේක අපිට කලාතුරකින් දකින්න ලැබෙන්නේ නිතරම දකින්න ලැබෙනවද? කලාතුරකින් නේ මේ මෙන්න මේ කොටස නිල් පාටයි නිල් පාටයි නම් හරි ආසයි කට්ටි නිල් කරගන්න. හරි? ටිකක් මේක නිල් වුණාම ටිකක් ආකර්ෂණීය පෙනුමක් තියෙනවා. හරි? හැබැයි ඒක කලාතුරකින් හමු වෙන්නේ. මේකත් දරුවනේ කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණයක්. දුඹුරු ඇස්සෝ නිල් ඇස් පීටීම. සමහර මම මේ ඇඟල පෙන්නන්නේ දන්නවද? මේ නිල් ඇස් නුව මේ කොටස තමයි නිල් හොදුමුරු වෙන්නේ. නිල් හොදුමුරු වෙන්නේ. එහෙනම් මේ කියලා නෙමෙයි. හරි? මෙන්න මේ මම කතා කරපු බද්ධාංගුලිකතාවය, බහුඅංගුලිකතාවය, ඇලි බව, දුඹුරු හෝ නිල් ඇස් පීටීම මෙන්න මේවා දරුවනේ කලාතුරකින් අපිට හමුවන ආවේනික ලක්ෂණ. හරි? ගණ දරුවනේ නිබන්ධනයේ දෙවෙනි පිටුව. ඒකේ බලන්න උනේ මාතෘකාව කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණ. කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණ. එක බද්ධ අංගුලිකතාවය. පළවෙනි එක බද්ධ අංගුලිකතාවය. ලියන්න දරුවනේ ඒකේ මාතෘකාව ඉදිරියේ තියෙන වරහණ ඇතුලේ ලියන්න. යාබද ඇඟිලි දෙක ටික දුරක් චර්මයෙන් බැඳී තිබීම. හරි? යාබද ඇඟිලි දෙක ටික දුරක් චර්මයෙන් බැඳී තිබීම. යාබද ඇඟිලි දෙක ටික දුරක් චර්මයෙන් බැඳී තිබීම. වෙන මොනවද බැඳෙන්න පුළුවන්? බද්ධාංගුලිකතාවය කියන්නේ ඇඟිලි බැඳෙනවට තමයි කියන්නේ උදා. බද්ධාංගුලිකතාවය කියන්නේ ඇඟිලි බැඳෙනවා. හරි? බලන්න දෙවෙනි එක බහු අංගුලිකතාවය. ඒක ඉස්සරහින් තියෙන වරහනේ ලියන්න. මම මේ කියන්නේ මොනවද? කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණ මම මේ කියන්නේ. දෙවෙනි එක බහු අංගුලිකතාවය වරහන් කියලා ලියන්න. අතක හෝ පාදයක ඇඟිලි 6ක් පිහිටීම.
අතක හෝ පාදයක ඇඟිලි 6ක් පිහිටීම. හරි අතක හෝ පාදයක ඇඟිලි 6ක් පිහිටීම. තුන්වෙනි එක ඇලි බව ඒ ඇලි බව කියන එක ඉදිරියෙන් තියෙන වරහනේ දරුවනේ ලියන්න ඉතාමත් සුදු සමක් ඉතාමත් සුදු මොකද්ද සර්? ඉතාමත් සුදු සමක් සුදු හිසකෙස් ඉතාමත් සුදු සමක් සුදු හිසකෙස් සුදු ඇස් පිහාටු තිබීම. ඉතාමත් සුදු සමක් සුදු හිසකෙස් සුදු ඇස් පිහාටු තිබීම. සුදු ඇස් පිහාටු තිබීම. සුදු ඇස් පිහාටු තිබීම. බද්ධ ඇඟිලි වලදී ඇඟිලි 3ක් බැඳෙන්න බැයිද? මොකද? බද්ධ ඇඟිලි වලදී ඇඟිලි 3ක් බැඳෙන්න බැයිද? පුළුවන්. හැබැයි මම නම් දැකලා නැහැ. බෙදෙන බැරි කමක් නැහැ. හැබැයි ඒක ගොඩාක්ම කලාතුරකින් හම් වෙන්න පුළුවන් එකක්. හරි? මම නම් දැකලා නැහැ. අදීනේ දැකලා නැහැ. හරි? බෙදෙන බැරි කමක් නැහැ. හැබැයි ඒක ඊටත් වඩා කලාතුරකින් හම් වෙන ආවෙන ලක්ෂණයක් වෙන්න ඕනේ. හරි? රයිට්. ඊළඟ එක ඇලිවරිම නේද? ඊටාම සුදු සමක් සුදු හිසකෙස් සුදු ඇස් පිහාටු තිබීම. හරි? 4 දුඹුරු හෝ නිල් ඇස් පිහිටීම. දුඹුරු හෝ නිල් ඇස් පිහිටීම. එතන පුතා මේ ඒ දුඹුරු හෝ නිල් ඇස් පිහිටීම කියන තැන චූටියට මේක අදගන්න. දැන් මොකද මේ ඕලෙවල් සිලබස් එකේ ඇහැගෙන දැන් උගන්වන්නේ නැහැ. ඒතකොට කොතනද මේ නිල් කියලා දැනගන්න ඕනද මේක දැනගන්න පොඩ්ඩක්. දුඹුරු හෝ නිල් ඇස් පිහිටීම කියන එක දැනගන්න. නිල් දෙකේ මේක තමයි නිල් කියන්නේ. ඕලෙවල් සිලබස් එකේ දැන් නැහැ නේ මේ ඇහැගොන්න නැහැ නේ. හරි ඔයා අපි කතා කරේ මිනිස්සුන්ගේ සුලභව නිතර හමුවන ආවේනික ලක්ෂණයි කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණය තමයි අපි මේ සාකච්ඡා කරේ. දැන් ඒකත් තීරණය වෙන්නේ ආවේනිකෙන් තමයි. හරි ඒක සුලභ ආවේනික ලක්ෂණයක් තමයි. හරි ඒක අතර මේ ලක්ෂණයක් දැන් ඔය කරුණා ප්‍රශ්න උත්තර දෙන්නේ ඒක සුලභ ආවේනික ලක්ෂණයක් තමයි. ආවේනිකෙන් තමයි තීරණය වෙන්නේ. හැබැයි ඉතින් ඒක හිතකර නොවන ආවේනික ලක්ෂණයක්. හිතකර නොවන ලක්ෂණයක් තමයි. හරි දැන් හරියටම දරුවනේ ඒක ඔප්පු කරලා නෑ මේක හැදෙන්නේ ආවේනිකෙන්ද නැද්ද කියලා. මේ ඒ ඔය අහන කාරණේ හැදෙන්නේ ආවේනික නිසාද නැත්නම් වෙනත් කාරණයක් නිසාද කියලා තාම ඔප්පු කරගෙන නැහැ. මේවා ගොඩක් තියෙනවා. මේවා ගොඩක් තියෙනවා. හරි? ආනක සමහර විට මේ දරුවට මේ දේ සිද්ධ වුණේ මොකක් විදිහද කියලා වෛද්‍යවරයෙක් කියන්නේ. හරි? ඒක හරියටම කියන්නේ දැන් උදාහරණයක් විදිහට සමහර විට අපි අහුවොත් කෙනෙක්ගේ වකුගඩු වලක් වෙනත් වකුගඩු හරියට පෙරෙන මුත්‍රා මේ රුධිරය පිරිසිදු කරන්න බැරියයි කියලා ඔයාලා වාගියොත් ඒකට හේතුව හරියට තමයි වර්ණන බැරිලා තියෙන්නේ. ඒ උදාහරණයක් තමයි වීරි කලාපේ නිදංගත වකුගඩු රෝගයට හරියට හේතුව මොකක්ද කියලා හරියටම මෙන්න මේක තමයි හේතුව කියලා පැහැදිලි බැරිලා තියෙනවා. එහෙම ඒවා තියෙනවා. හරි? රයිට්. එතකොට මේ බලන්න. අපි දැන් මෙච්චර වෙලා කතා කරේ මිනිසාගේ අපිට හමුවන සුලභව හමුවන ආවේනික ලක්ෂණ සහ කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණ පිළිබඳව. ඔබට ප්‍රශ්නයක් තියෙනවා පුතේ අහන්න. මේ කතා කරපු අවසන් ප්‍රශ්න අහන්න.
හරි හොඳයි. දැන් ඊට අමතරව අපි ගත්තොත් එමෙ දැන් සත්තුන්ගේ කන් වල ස්වභාවය. දත් අපේ දත් සහ සත්තුන්ගේ දත්වල ස්වභාවය. කුරුල්ලොන්ගේ පියාපත්වල ස්වභාවය. කුරුල්ලොන්ගේ හොටේ ස්වභාවය. මල්වල වර්ණය නේද? පළවල රසය, පළවල ස්වභාවය, බීජවල ස්වභාවය මේවා සියල්ලම දරුවනේ ආවේනික ලක්ෂණ. හරි? ලියන පහලින් මේ අණුව කියන තැන බලන්න. දෙවෙනි පිටුවේ මේ අණුව ලියන්න. කන්වල ස්වභාවය දත්වල ස්වභාවය මේ අනුව කන්වල ස්වභාවය දත්වල ස්වභාවය පියාපත්වල ස්වභාවය හොටේ ස්වභාවය හොටේ ස්වභාවය පියාපත්වල ස්වභාවය හොටේ ස්වභාවය පුෂ්පවල වර්ණය පළවල රසය බීජවල ස්වභාවය වැනි ලක්ෂණ ආවේනික ලක්ෂණ වේ. මම ආයෙ මුලින්ම කියන්නම් බලන්න. දෙවෙනි පිටුවේ තියෙනවා නේද මේ අණුව කියලා. මේ අණුව කන්වල ස්වභාවය, දත්වල ස්වභාවය, පියාපත්වල ස්වභාවය, හොටේ ස්වභාවය, පුෂ්පවල වර්ණය, පළවල රසය, බීජවල ස්වභාවය වැනි ලක්ෂණ ආවේනික ලක්ෂණ වේ. හරි? right. දැන් ඔයාලගෙන් ප්‍රශ්නයක් මම අහනවා අපේ තියෙන සියලුම ලක්ෂණ ආවේනිකද? නෑ. අපේ තියෙන සියලුම ලක්ෂණ ආවේනිකද? කියන්න. දැන් උදාහරණයක් හිතන්නකෝ. මම පොඩි කාලේ ඉපදෙනකොට සුදුයි. ඇත්ත කියන්නේ හරි මම ඉපදෙනකොට ගොඩාක් සුදුයි. පස්සේ කාලේදී මම ක්‍රීඩා පිටිවල වැඩිපුරම හිටින්නා. අවුවේ ගොඩාක් ව්‍යායාම කරා ක්‍රීඩා කරා දැන් මම කරුයි. මගේ සමේ ස්වභාවය කළුයි. එතන මගේ සමේ ස්වභාවය කළුුනේ ආවේනික ලක්ෂණයක් නිසාද? දැන් කළුවම නෑ. දැන් මම කලුලා තියෙන්නේ පරිසරය නිසා. එහෙනම් දැන් මගේ තියෙන මේ කළු ස්වභාවය ආවේනික ලක්ෂණයක්ද? නෑ. එහෙනම් දරුවනේ මට කියන්න සියලුම ලක්ෂණ ආවේනිකද? නෑ. සියලුම ලක්ෂණ ආවේනික නෑ. හරි? ගණ්ඩ දැන් මෙහෙම ගන්නකො. ඔයාලා දැකලා තියෙනවද අයෝමි පුරුෂයා? මොකද්ද සර්? අයෝමි පුරුෂයා මෙහෙම මස් වීඩියෝ එකක් දැකලා තියෙනවා. ඔව් සර් දැකලා තියෙනවා. එතකොට ඒ අයෝමි පුරුෂයාගේ මේ පේශි හරි මේ පේශි
හරි වර්ධනය වේ. ඒකයට ආවේනික ලක්ෂණයක් විදියටද? නෑ. නෑ. එයා ව්‍යායාම කරලා එක. ඒක හදාගත්තේ ව්‍යායාම කරලා. ඒක ආවේනික අපයක් නෙවෙයි. මොකද අයෝන් පුරුෂයාගේ තාත්තත් මේ කියන්නේ නෑ. නේ සමහර විට මේ ඒ හොඳම අයෝන් පුරුෂයාගේ තාත්තා සමහර විට මේ මාස් බේසි වර්ධනය කරලා තියෙන කියලා කියන්න පුළුවන් සමහර හරියට. හැබැයි එයා ව්‍යායාම කරලා දැඩිකත් කිරීමක් කළා ඒක හදාගෙන තියෙනවා. නේද? එතකොට දරුවනේ සමහරට මෙහෙම වෙන්න පුළුවන්. දරුවෙක්ට ලබා දුන්නු ඖෂධයක් හින්දා එයාගේ සමහර ලක්ෂණ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විකිරණයක් නිසා එයාගේ ලක්ෂණ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් දරුවෙක්ගේ පෝෂණීය අඩුවක් හින්දා එයාගේ ශරීරය හරියට වර්ධනය වෙලා නොතිබෙන්න පුළුවන්. එහෙනම් දරුවනේ මේ අපේ ලැබිලා තියෙන සියලුම ලක්ෂණ ආවේනික නැහැ. හැම ලක්ෂණයක්ම ආවේනික නැහැ. සමහර ලක්ෂණ අපිට ලැබිලා තියෙන්නේ පරිසර වෙනස් වීම වලින්. සමහර ලක්ෂණ අපිට ලැබිලා තියෙන්නේ ව්‍යායාම කිරීමෙන්. සමහර ලක්ෂණ අපිට ලැබිලා තියෙන්නේ පෝෂණය මගින්. සමහර විට ඖෂධ හා විකිරණ වලින් වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න අපේ තියෙන සියලුම ලක්ෂණ ආවේනික නැහැ. හරි. ගන්න පහලින් තියෙනව නේද? දෙවෙනි පිටුවේ සියලුම ලක්ෂණ ආවේනිකද කියලා තියෙනව නේද? තියෙනව නේද? එතන සියලුම ලක්ෂණ ආවේනිකද කියන මාතෘකාවෙන් බලන්න ව්‍යායාම මගින් ඇති කරගත් පේශි ආවේනිකද නෑ. ඉස්රායල් යන්න නැත. ඉස්රායල් යන්න නැත. සමේ ඇතිවන පැල්ලම් ආවේනිකද? සමේ ඇතිවන පැල්ලම් ආවේනිකද? නැත. මේ අනුව සියලුම ලක්ෂණ ආවේනික ලියන්න ඉස්සරහින් නොවේ. මේ අනුව සියලුම ලක්ෂණ ආවේනික නොවේ. මේ අනුව සියලුම ලක්ෂණ ආවේනික නොවේ. මේ අනුව ආවේනික නොවන ලක්ෂණද මේ අනුව ආවේනික නොවන ලක්ෂණද අපට පවතී. බලන්නේ මොනවද කියලා? පරිසර වෙනස් වීම, හදාගන්න ව්‍යායාම, පෝෂණය නිසාද සමහර ලක්ෂණ ඇති වේ. පරිසර වෙනස් වීම, ව්‍යායාම, පෝෂණය ඉස්සරහින් බලන්න නිසාද සමහර ලක්ෂණ ඇති වේ. හරිද පුතා? හරි සර්. හරිනේ? හරි. එහෙනම් දැන් මොන ඔයාලගේ අවධානය වෙලා තියෙන්න ඔයාලට ආවේනික ලක්ෂණ කියන්නේ මොනවද? ඒ ආවේනික ලක්ෂණ අතරින් මිනිහාගේ තියෙන සුලභේව මොනවද? කලාතුරකින් හමු වෙනව මොනවද? ඒ වගේම දැන් ඔළුවේ තියෙන්නට ඕනේ හැම ලක්ෂණයක්ම ආවේනික නෙවෙයි. සමහර ඒවා පරිසරයේ මගින්, සමහර ඒවා ව්‍යායාම මගින්, සමහර ඒවා පෝෂණයේ මගින්, සමහර විට විකිරණ ඖෂධ හින්දා අපිට ලක්ෂණ ලැබෙලා තියෙන පුළුවන්. දැන් මම ආයෙත් අහනවා මේ බලන්න. පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන සම්ප්‍රේෂණයේ වල ලක්ෂණ වලට මොකක්ද අපි කියන්නේ? ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණ. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණයේ වන ලක්ෂණ වලට අපි කියනවා ආවේනික ලක්ෂණ. හරි? මෙන්න මේ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට
සම්ප්‍රේෂණයේ වීම අපි හඳුන්වනවා ආවේනීය නැත්නම් අපි කියනවා ප්‍රවේණී. හරි? ආවේනික ලක්ෂණ එක් පරම්පරාවක ඉඳන් ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීම අපි හඳුන්වනවා ආවේනීය නැත්නම් ප්‍රවේණීය කියලා. හරි? මෙන්න මේ ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කිරීම නැත්නම් සම්ප්‍රේෂණය වීම පිළිබඳව අපි කරන විද්‍යාත්මක හැදෑරීමට අපි කියනවා ප්‍රවේණි විද්‍යාව කියලා. ප්‍රවේණි විද්‍යාව කියලා කියනවා. හරි? මේ වචන තුන පටලවා ගන්න එපා. පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන ලක්ෂණ ආවේනික ලක්ෂණ. එතන ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලියට කියන්නේ මොකද්ද? ආවේනික. නැත්නම් ප්‍රවේණික. මේ ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවට ගමන් කිරීම පිළිබඳව අපි විද්‍යාත්මක වශයෙන් කරන අධ්‍යයනයට කියනවා කියලාද ප්‍රවේණි විද්‍යාව කියනවා. ප්‍රවේණි විද්‍යාව. ප්‍රවේණි විද්‍යාව. මේ වචන තුන පටලවා ගන්න එපා. ආවේනික ලක්ෂණ, ආවේනීයවත් ප්‍රවේණීය, ප්‍රවේණි විද්‍යාව. හරි? ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු තියෙන අහන්න. ප්‍රශ්න තියෙන අහන්න දරුවනේ. ආවේනික ලක්ෂණ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන ලක්ෂණ. ඒ පරම්පරාවෙන් පරම්පරාවට මේ ආවේනික ලක්ෂණ ගමන් කිරීමට කියන්නේ ආවේනික. ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීම පිළිබඳව කරන විද්‍යාත්මක අධ්‍යයනයට කියන්නේ ප්‍රවේණි විද්‍යාව. සර් එතකොට ආවේනීය කියන්නේ ප්‍රවේණියටමද? අපිට ආවේනික කියන්නේ එහෙමයි. ඒ කියන්නේ ඒ ලක්ෂණ ගමන් කිරීමේ ක්‍රියාවලිය තමයි අපි ආවේනික නැත්නම් ප්‍රවේණි කියලා කියන්නේ. හරි? ලියන්න. නිබන්ධනයේ දෙවෙනි පිටුවේ ප්‍රවේණී යනු ප්‍රවේණි විද්‍යාව යනු කියන මාතෘකා දෙකක් තියෙනවා නේද? ඔව් සර්. හරි. ඉස්සෙල්ලාම ලියන්න ප්‍රවේණී යනු ලියන්න. ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීම හරි සම්ප්‍රේෂණයේ වීම ආවේනියයි සම්ප්‍රේෂණයේ වීම ආවේනිය. ඒ වචන දෙක පටලවා ගන්න එපා. හරි ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීම ආවේනිය. හරි දරුවනේ උනා ගන්න මේක හරියද? හරි සර්. හරි. එතකොට ඒ ගමන් කිරීම ආවේනිය. ඒ ගමන් කරන ක්‍රියාවලියක් තියෙනවා නේද? දැන් ගමන් කිරීම දරුවනේ දැන් ඔන්න මේ එක ඔව් සර්. තව පාරකට යනවනේ. ඒක ආවේනිය. හරිද? ඒ ආවේනිය නැත්නම් සම්ප්‍රේෂණයේ වීමේ ක්‍රියාවලියක් තියෙනවනේ කිසියම් නේද? අන්නේ සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය අපි කියනවා ප්‍රවේණිය. ඒ දෙක වෙනසක් තියෙනවා පොඩි වෙනසක් තියෙනවා. ගමන් කිරීම ආවේනිය, ගමන් කිරීමේ ක්‍රියාවලිය ප්‍රවේණිය. එහෙමයි එන්නේ. ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවට ගමන් කරනවා. ඒක ආවේනිය. ඒ ගමන් කිරීමේ ක්‍රියාවලිය ප්‍රවේණිය.
ඒ ගමන් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කරන විද්‍යාත්මක අධ්‍යයනය ප්‍රවේණ විද්‍යාව. හරිනේ? එතනටම ලියන්න. ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවල සම්ප්‍රේෂණය වීම ආවේනීය ලෙසත් ආවේනික ලක්ෂණ ටිකක් පොඩි ක්ලියර් දෙක මදි වෙයි. ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය ප්‍රවේණියයි හරි බලන්න පහලින් තියෙනවා ප්‍රවේණි විද්‍යාව යනු. එතකොට ප්‍රවේණි විද්‍යාව කියන්නේ මොකද්ද? මෙන්න මේ ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කරන විද්‍යාත්මක අධ්‍යයනයට කියනවා ප්‍රවේණි විද්‍යාව කියලා. ලියන්න. ප්‍රවේණි විද්‍යාව යනු ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය පිළිබඳව ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනය ප්‍රවේණි විද්‍යාවයි. හරිනේ? පැහැදිලිද? උතර පදන්තර පටලවා ගන්න එපා. ආවේනික ලක්ෂණ, ආවේනීය, ප්‍රවේණි විද්‍යාව. මේක ආවේනික ලක්ෂණ ගමන් කිරීම, ඒ ගමන් කිරීමේ ක්‍රියාවලිය, ඒ ක්‍රියාවලිය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය. හරි? එතකොට දරුවනේ මේ ආවේනික ලක්ෂණ ප්‍රවේණිගත වෙන ආකාරය පිළිබඳව සමහර විට අතීතයේ විවිධ පරීක්ෂණ කෙරුණා වෙන්න පුළුවන්. හැබැයි විද්‍යාත්මක පර්යේෂණයක්, ඒ කියන්නේ ප්‍රවේණීය පිළිබඳව, ආවේනීය පිළිබඳව, ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක නියැලෙච්ච පළමු පුද්ගලයා විදිහට ඉතිහාසගත වෙන්නේ ඕස්ට්‍රියානු ජාතික. එයා ඕස්ට්‍රියානු ජාතිකයෙක්. Gregor Mendel. ඕස්ට්‍රියානු ජාතික Gregor Mendel තමයි ඉතිහාසයේ එක්කලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ආවේනීය පිළිබඳ නැත්නම් ප්‍රවේණීය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක නියැලුණු පළමු පුද්ගලයා විදිහට ඉතිහාසය හඳුන්වන්නේ ඕස්ට්‍රියානු ජාතික Gregor Mendel. සමහර වෙනත් අය වෙනත් පරීක්ෂණ කරලා ඇති.
හැබැයි ඒක විද්‍යාත්මකද නැද්ද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. සමහර විද්‍යාත්මක පරීක්ෂණ කෙරුණත් ඒවා හොයාගන්න බැරි වෙච්චවක් තියෙන්න පුළුවන්. නමුත් විද්‍යාත්මකව තියෙන අපි හඳුනාගෙන තියෙන පළමු පරීක්ෂණය කරපු පුද්ගලයා තමයි රිගර් මෙන්ඩල්. මෙයා කතෝලික පූජකවරයෙක්. මෙයා මේ පරීක්ෂණ සියල්ල කළා තියෙන්නේ ඒ පල්ලියේ තිබිච්ච වටපිටාර පල්ලිය වත්තේ. පල්ලිය ගෙවත්ත. ඔය එහෙම කියන්න පුළුවන්. හරි? ඒක තමයි පරීක්ෂණ කරලා තියෙන්නේ. හරි? පැහැදිලි නේද? ඒ හින්දා මෙයාට අපි විශේෂ ගරු නම්බුනාමයක් දීලා තියෙනවා. මොකක්ද? ප්‍රවේණ විද්‍යාවේ පියා ප්‍රවේණ විද්‍යාවේ පියා කියන නාමය දීලා තියෙනවා. එයාගේ ෆොටෝ එකක් දාලා තියෙනවා බලන්න පහලින්. ඒකේ පොඩි වැරද්දක් වෙලා තියෙනවා. එයාගේ ෆොටෝ එකේ යටින්ම මගේ නම වැදිලා තියෙනවා. එක පටු. එයාගේ ෆොටෝ එකේ යටින් මගේ නම වැදිලා තියෙනවා. එයාගේ ෆොටෝ එකේ යටින් මගේ නම කපන්න. ඒක කපන්න. ටියුට් එකේ කපන්න. නැත්තම් මට නෙවෙයි එයාට මොනවද? රිගර් මෙන්ඩල්ට මොනවද? හරි? රයිට්. ගන්න පුතා පාලින් අර ප්‍රවේණ විද්‍යාව යනු කියන පහලින් කියදී පුරවන්න කියවන්නේ ටික ආවේනික ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක නියැලුණු මුල්ම පුද්ගලයා රිගර් මෙන්ඩල්. මේ ඕනේ රිගර් මෙන්ඩල්. රිගර් මෙන්ඩල්. රිගර් මෙන්ඩල්. ඔහු ප්‍රවේණ විද්‍යාවේ පියා ලෙස හඳුන්වයි. ඔහු ප්‍රවේණ විද්‍යාවේ පියා ලෙස හඳුන්වයි. ඔහු ප්‍රවේණ විද්‍යාවේ පියා ලෙස හඳුන්වයි. හරි? එතන පුතා වරහණක් දාලා ලියන්න. එතන වරහණක් දාලා ලියන්න. එතන වරහණක් දාලා ලියන්න. ඕස්ට්‍රියානු ජාතික කතෝලික පූජකවරයෙකි. ඕස්ට්‍රියානු ජාතික කතෝලික පූජකවරයෙකි. ඕස්ට්‍රියානු ජාතික කතෝලික පූජකවරයෙකි. හරි කතෝලික පූජකවරයෙකි. හරි දරුවනේ. හරි සර්. right. දැන් මොන අපි ටික ප්‍රවේණ විද්‍යාව තුළ ප්‍රවිෂ්ටි අරගෙන තියෙන්නේ. අතුල් වෙලා තියෙන්නේ. හරි? දැන් මේ රිගර් මෙන්ඩල් එයාගේ පරීක්ෂණ සඳහා රිගර් මෙන්ඩල් ඔහු තමන්ගේ පරීක්ෂණ සඳහා භාවිතා කරලා තියෙන්නේ මේ ගෙවතු මෑ කියන ශාකය. ගෙවතු මෑ. අපි විද්‍යාත්මකව හඳුන්වන පීසම් සැටයිලම් කියන ශාකය. ගෙවතු මෑ ශාකය තමයි මෙන්ඩල් තමන්ගේ පර්යේෂණ සඳහා භාවිතා කරලා තියෙන්නේ. ගෙවතු මෑ. එතකොට විශේෂයෙන්ම ඇයි මේ මෙන්ඩල් තමන්ගේ පර්යේෂණ වලට ගෙවතු මෑකම තෝරගත්තේ? ලෝකයේ මෙච්චර ශාක තියෙද්දී ඇයි මේ ගෙවතු මෑම තෝරගත්තේ කියන ප්‍රශ්නේ ඔබට එන්න ඕන. හරි? ඒකට අපි කරුණු කීපයක් තියෙනවා. ඒවම මේ දක්වන්න යනවා. හරි? මේ ගෙවතු මෑ කියන ශාකයේ දරුවනේ මේ පරම්පරා ගානක් තිස්සේ තෝරාගත් ලක්ෂණ නොවෙනස්ව ආපු ශාක වර්ගයක්. හරි? පරම්පරා ගානක් මේ ගෙවතු මෑ කියන ශාකයේ ලක්ෂණ වෙනස් වෙන්නේ නැතුව ඇවිල්ලා තියෙනවා. හරිද? අන්න ඒ කාරණේට අපි කියනවා නුමුහුම් ශාක කියලා. පරම්පරා ගානක් නොවෙනස්ව පැවති ලක්ෂණ තියෙනවා මේ ගෙවතු මෑ ශාකයේ. ඒවට අපි කියනවා නුමුහුම්. හරි? නුමුහුම් ශාක ලෙස පැවතීම.
හරි එහෙනම් ගෙවතුමෑ ශාකය මෙන්න තෝරගන්න එක හේතුවක් තමයි මේ ගෙවතුමෑ ශාකයේ පරම්පරා ගානක් තිස්සේ තෝරගත්ත ලක්ෂණ සමහර ලක්ෂණ වෙනස් වෙලා නැහැ. නොවෙනස්ව තිබිලා තියෙනවා. ඒකට අපි කියනවා නුමුහුම් ශාක ලෙස පැවතීම කියලා. ඔන්න එහෙනම් ගෙවතුමෑ ශාකය තෝරගන්න එක හේතුවක්. තව එකක් තමයි මේ ඒ ගෙවතුමෑ වල දැන් සම්දා මෙහෙම දන්නකො ගෙවතුමෑ ශාක වල සමහර ගෙවතුමෑ ශාක උසයි. සමහර ගෙවතුමෑ ශාක මිටි. හරි? සමහර ගෙවතුමෑ ශාක වල බීජ කහ පාටයි. සමහර ගෙවතුමෑ ශාක වල බීජ කොළ පාටයි. සමහර ගෙවතුමෑ ශාක වල මල් දම් පාටයි. සමහර ගෙවතුමෑ ශාක වල මල් සුදු පාටයි. දැන් බලන්න. උස මිටි කහ පාට බීජ කොළ පාට බීජ. ඒ බීජවල ස්වරූපයක් දෙකක් තියෙනවා. කහ පාට බීජ කොළ පාට බීජ. ඊළඟට මල් වල වර්ණය ස්වරූපයක් දෙකක් තියෙනවා. දම් පාට සුදු පාට. හරි? මෙන්න මේ වගේ ලක්ෂණ වලට අපි කියනවා පරස්පර ලක්ෂණ කියලා. පරස්පර ලක්ෂණ. පරස්පර ලක්ෂණ. පරස්පර ලක්ෂණ. දැන් මල් වල වර්ණය ගත්තාම මල් වල වර්ණයේ ස්වරූපයක් දෙකක් තියෙනවා. සමහර මල් දම් පාටයි, සමහර මල් සුදු පාටයි. අන්න පරස්පර ලක්ෂණයක්. හරි? සමහර ගෙවතුමෑ ශාක කුසයි, සමහර ගෙවතුමෑ ශාක මිටි. අන්න පරස්පර ලක්ෂණයක්. සමහර ගෙවතුමෑ ශාක වල බීජ කහ පාටයි, සමහර ගෙවතුමෑ ශාක වල බීජ කොළ පාටයි. අන්න පරස්පර ලක්ෂණයක්. මෙන්න මේ වගේ ගෙවතුමෑ ශාකවල තිබුණ දරුවනේ පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් පරස්පර ලක්ෂණ යුගල් තිබුණා. යුගල්. අන්න ඒකත් හේතුවක් වුණා මේ ශාකය මෙන්නගේ පරීක්ෂණ වලට යොදා ගන්න. හරි? එකක් තමයි පරම්පරා ගානක් තිස්සේ සමහර ලක්ෂණ නොවෙනස්ව පැවතීම. ඒකට අපි කියන නුමුහුම් ශාක ලෙස පැවතීම. දෙවෙනි හේතුව තමයි ඒ ගෙවතුමෑ ශාකවල පරස්පර ලක්ෂණ යුගල් තිබීම. උස ඒවා තියෙනවා, මිටි ඒවා තියෙනවා. කහ පාට බීජ කොළ පාට බීජ. දම් පාට මල් සුදු පාට මල්. යන්නේ වගේ පරස්පර ලක්ෂණ යුගල් තිබිලා තියෙනවා ගෙවතුමෑ ශාකයේ. ඊළඟට මේ ගෙවතුමෑ ශාකයේ ස්වභාවිකව සිද්ධ වෙන්නේ ස්වපරාගණය. ඒ මලේ පරාග ඒ මලේම කලංකයට වැටෙනවා. ඒක තමයි ස්වභාවිකව වෙන්නේ. නමුත් අපිට අවශ්‍ය නම් මේ මල පරපරාගණය කරන්නත් පුළුවන්. අන්න ඒක තමයි ඒකත් හේතුවක් වෙලා තියෙනවා මෙන්නල්ගේ පරීක්ෂණ වලට ගෙවතුමෑ ශාක තෝරගන්න. මොකද ලක්ෂණය ස්වභාවිකව සිද්ධ වෙන්නේ මොන පරාගණයද? ස්වපරාගණය. පරාගණය. හැබැයි අවශ්‍ය නම් අපිට මොනවා කරන්න පුළුවන්ද? පරපරාගණය කරන්න. පරපරාගණය කරන්න පුළුවන්. හරි? තව එකක් තමයි දැන් මෙන්න තෝරගත්තා නම් පොල් වගේ ගහ. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කාලයක් බලන් ඉන්න ආ? ගොඩාක් කාලයක් බලන් ඉන්නවා. මෙන්නට මේ සම්බන්ධ මෙන්නට අවුරුදු 40ක් 50ක් වුණා. පොල් ගහ ඇතුලේ වෙනකොට අවුරුදු 5ක් 6ක් ඒ පොල් ගෙඩිය දෙන්න. ඊට පස්සේ ඒ පොල් ගෙඩිය දෙවම නේද? ඒ පොල් හිටවල ආයෙ බලන්න මේ පරම්පරාව බලන්න කාලයක් නැහැ. නමුත් ගෙවතුමෑ එහෙම නෙවෙයි. ඉතා කෙටි කාලයකින් ඵලදාව ලැබෙන ශාකයක්. අන්න ඒකත් හේතු වුණා මෙන්ඩල්ට ගෙවතුමෑ තෝරගන්න. ඊට අමතරව ඔය ශාක පරපරාගණය කළා මූම් කළා ඒ පරම්පරාව දිගටම ගෙනියilla පැල ලබා ගන්න පුළුවන් ජනිතීන් ලබා ගන්න පුළුවන් ශාකයක්. සාමාන්‍ය ධර්මනේ අපි ඔය මේ පාඩමේදී දෙමෝපිය පරම්පරාවට කියන්නේ ජනකීන් කියලා. ඒ දෙමෝපිය පරම්පරාවෙන් බිහිවන ජීවීන්ට කියන්නේ ජනිතීන් කියලා. ජනිතීන්. ජනකීන්ගෙන් තමයි ජනිතීන් හටගන්නේ. එතකොට මේ ගෙවතුමෑ තෝරගන්න තව හේතුවක් තමයි මේ ශාක මුහුම් කරලා පරම්පරාව දිගටම ගෙන යන්න පුළුවන් ජනිතීන් ලබා ගන්න පුළුවන්.
පැල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තව හේතුවක් තියෙනවා එච්චර වැදගත්කමක් නැහැ. නමුත් ඒකත් හේතුවක් පහසුවෙන් වගා කරන්න පුළුවන්. සමහර චාරිත්‍රය අපිට පහසුව කරන්න බෑනේ. මේක එහෙම නෙවෙයි හරි පහසුවෙන් වගා කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික නිසා තමයි ග්‍රෙගර් මෙන්ඩල් තමන්ගේ පර්යේෂණ සඳහා ගෙවතුමය ශාකය තෝරගත්තේ. මොනවද ඒ ලක්ෂණ ටික? නොමුම් ශාක ලෙස පැවතීම, පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් පරස්පර ලක්ෂණ පැවතීම, පරස්පර ලක්ෂණ යුගල පැවතීම, ස්වභාවිකව ස්වපරාගණය වීම සහ අවශ්‍ය නම් පරපරාගණය කරන්න පුළුවන්, ශාක මුහුම් කළ පරම්පරාව දිගටම ගෙනියන්න පුළුවන් ජනිතින් ලබා ගන්න පුළුවන්, කෙටි කාලයකින් ඵලදාව ලැබෙනවා, පහසුවෙන් වගා කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණා නිසා තමයි දරුවනේ ග්‍රෙගර් මෙන්ඩල් තමන්ගේ පර්යේෂණ සඳහා පීසම් සැටයිවර්ම් හෙවත් ගෙවතුමය ශාකය යොදාගත්තේ. පැහැදිලිද? පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. හරි. ගණධර්මයේ නිබන්ධනයේ තුන්වෙනි පිටුව. ආවේනීය පිළිබඳව ග්‍රෙගර් මෙන්ඩල්ගේ පරීක්ෂණ. ග්‍රෙගර් මෙන්ඩල් පරීක්ෂණ සඳහා ඔහු විසින් තෝරාගනු ලැබුවේ ගෙවතුමය ශාකයයි. අපි විද්‍යාත්මක කියන්නේ පීසම් සැටයිවර්ම්. ඒකෙම තමයි මේ පීසම් සැටයිවර්ම් කියන එක හරියට නම් ලියන්න ඕනේ ඇලාකුරු වලින්. ඇලාකුරු වලින් ලියලා නැහැ. ඒ නිසා යටින් ඉරක් ගන්නවා. මෙම පරීක්ෂණ සඳහා ගෙවතුමය ශාකය තෝරා ගැනීමට හේතු පළවෙනි එක එතන මේ තිත්දාලා තියෙන ටියුට් එකේ කමක් නැහැ. නුහුම් ශාක ලෙස ලබාගත හැකි වීම. ඊට පහළින් තියෙන තිත් ඉරි උඩ ලියන්න වරහන් දාලා නුහුම් ශාක ලෙස ලබාගත හැකි වීම කියන එක යටින් තියෙනව නේද? තිත් ඉරි තියෙනව නේද? ඔව්. එතන ඒ තිත් ඉරි උඩ ලියා ගන්න. හැබැයි වරහන් දාන්න. වරහන් ඇතුලේ ලියා ගන්න. පරම්පරා ගණනාවක් තිස්සේ තෝරාගත් ලක්ෂණ නොවෙනස්ව පවතින ශාක. පරම්පරා ගණනාවක් තිස්සේ තෝරාගත් ලක්ෂණ නොවෙනස්ව පවතින ශාක. හරිනේ. ඔන්න තෝරගන්න එක හේතුවක්. දෙවෙනි එක බලන්න පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල් තිබීම. හරි? උසමිටි ඒ වගේ හරි. ලියන වරහන් ඇතුලේ ඊට පහළින් තියෙන තිත්තිරි උඩ වරහන් ඇතුලේ ලියන්න උසමිටි. මෙහෙම විතර පැහැදිලිද? උසමිටි ඔන්න ඉරද්දන්න. ඊළඟ කහ පාට බීජ කමාවක් කොළ පාට බීජ. කහ පාට බීජ කොළ පාට බීජ. අලේලා පුෂ්පවල වර්ණය හරි මෙතන ගන්නවා. පුෂ්පවල වර්ණය දම් හෝ සුදු වීම. හරි මේක වරහන් තියෙනවා. මෙන්න පරස්පර ලක්ෂණ යුගල. උසමිටි කහ පාට බීජ කොළ පාට බීජ පුෂ්පවල වර්ණය දම් හෝ සුදු වීම. මෙන්න මේක පරස්පර ලක්ෂණ යුගල. ගෙවතුමය ශාකයේ තිබුණා. හරි ඊළඟ ස්වභාවික ස්වපරාගණය වීමක් අවශ්‍ය විට පරපරාගණය සිදු කළ හැකි වීමක්. හරි ඒක දන්නවනේ.
ස්වපරාගණය හා පරපරාගණය මම ඉගෙනුවා. ඒතර මේක ස්වභාවිකව වෙන්නේ ස්වපරාගණය අවශ්‍ය නම් පරපරාගණයට පුළුවන්. ශාක මුහුම් කිරීමෙන් පරම්පරාව දිගටම ගෙන යා හැකි ජනිතයින් ලබාගත හැකි වීම. ඊතා කෙටි කාලයකින් ඵලදාව ලැබීම. පහසුවෙන් වගා කළ හැකි වීම. ඔන්න ඕවා තමයි ධර්මනේ මේ ගෙවතුමය ශාකයේ තෝර ගැනීම සඳහා මෙන්ඩල්ට හේතු වෙච්ච කාරණා. සමහර අවුරුදු විභාගයේදී ගෙවතුමය ශාකයේ මෙන්ඩල්ගේ පරිශ්‍රණ සඳහා තෝරා ගැනීමට හේතු දෙකක් ලියනවා. අන්න එහෙම ඇවිල්ලා තියෙනවා. හැබැයි දරුවෝ එහෙම ලියනකොට අර උඩින්ම තිබුණු ඒවා තමයි වැදගත්ම කමින් ඉහළ. දැන් පහසුවෙන් වගා කළ හැකි වීම, කෙටි කාලයකින් ඵලදාව ලැබීම ඒවත් හේතු තමයි. හැබැයි ඔබේ හේතු එකක් හරි දෙකක් හරි අහනවා නම් අර වැදගත්ම හේතු ලියන්න. මොනවද? නොමුම් ශාක ලෙස පැවතීම, පරස්පර ලක්ෂණ ගල පැවතීම, ස්වභාවික ස්වපරාගණය අවශ්‍යිත පරපරාගණය කළ හැකි වීම. අන්න ඒ වගේ ඒවා ලියන්න. දැන් ගොඩක් ලියන්න කිව්වොත් ඔක්කොම ලියන්න වෙනවා ඉතින්. නමුත් වැදගත්ම ලක්ෂණ එකක් දෙකක් ලැබුවොත් ඒ ටික ලියන්න. හරි? පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි සර්. හරි. පැහැදිලි සර්. අපි පාඩමේ මුලට යනවා. මම පාඩමේ මුලින්ම දරුවනේ කතා කරේ ආවේනික ලක්ෂණයක් කියන්නේ මොකක්ද? දෙවෙනි මම කතා කරා මිනිස්සු තුල හමුවන සුලභව වැඩිපුර අපිට දකින්න ලැබෙන ආවේනික ලක්ෂණ මොනවද කියලා. ඊට පස්සේ අපි බැලුවා මිනිස්සුන්ගේ තියෙන කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණ මොනවද කියලා. ඊට පස්සේ අපි වැදගත්ම කරුණු තුනක් අරමුණක් ගත්තා. ආවේනික ලක්ෂණ කියන්නේ මොනවද? ආවේනික කියන්නේ මොකද්ද? ප්‍රවේණී කියන්නේ මොකද්ද? ප්‍රවේණී විද්‍යාව කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ඉතිස්සලා බැලුවා මොකද්ද? මේ අපිට ලැබෙන සියලුම ලක්ෂණ ආවේනිකද නැද්ද කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි ගියා මේ ප්‍රවේණීය පිළිබඳ පර්යේෂණය කරපු ග්‍රෙගර් මෙන්ඩල් පිළිබඳව කතා කරා. ඒ ගියහම අපි දැක්කා ආවේනීය පිළිබඳව ග්‍රෙගර් මෙන්ඩල් තමන්ගේ පර්යේෂණ සඳහා යොදාගත්තේ ගෙවතුමය ශාක කියලා. ඇයි මේ ගෙවතුමය ශාක යොදාගත්තේ කියන එකත් අපි සාකච්ඡා කරා. හරි? දරුවනේ ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්ඩල්ගේ පරීක්ෂණ පිළිබඳ සාකච්ඡා කරන්න. හරි? මෙන්ඩල්ගේ පරීක්ෂණ අද සාකච්ඡා කරොත් ඉවර කරන්න වෙලාවකුත් නැහැ. අනිත් එක තමයි මේ පරීක්ෂණ දෙක එක ළඟ අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා අදට අපි පාඩම නතර කරනවා. ලබන අඟහරුවාදා මෙන්ඩල්ගේ පරීක්ෂණ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි? ලබන සතියේ මෙන්ඩල්ගේ